තියෙනවා RB. දැන් නිකන් හිතන්නකෝ මේ වගේ තැනකදී හරි උෂ්ණත්වය වැඩි කරා කියලා හිතන්න. උෂ්ණත්වය වැඩි කරාම වෙන්නේ මොකද්ද? දැන් මෙහෙම හිතන්නකෝ. උෂ්ණත්වය වෙනස් කරන්න කලින් මේ ප්‍රතික්‍රියාව ඉදිරියට උනේ කියලා හිතන්නකෝ. උෂ්ණත්වය වෙනස් කරන්න කලින් මේ ප්‍රතික්‍රියාව ඉදිරියට උනේ කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව ඉදිරි ප්‍රතික්‍රියාව පසු ප්‍රතික්‍රියාවට වඩා වේගවත් වෙන්න ඕනේ. ඒක හරිනේ. හරි. නිකන් හිතන්නකෝ RF ගියාගේ 5යි කියලා හිතන්න. RB ගියාගේ 4යි කියලා හිතන්න. හරි. දැන් උෂ්ණත්වය වැඩි කරාම මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරාම ප්‍රතික්‍රියා කණු ගැටීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ A B බවට පත් වෙන, ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව ගත්තොත් A වැයවීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. පසු ප්‍රතික්‍රියාව හිටියොත් B වැයවීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒස තේරුම් ගන්න උෂ්ණත්වය වැඩි කිරීම RF නුත් වැඩි කරනවා, RB නුත් වැඩි කරනවා. උෂ්ණත්වය වැඩි කරාම ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවත් වැඩි වෙනවා, පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවත් වැඩි වෙනවා. නමුත් අපි දන්නවා ලේචට්ලී මූලධර්මයට අනුව මේ ප්‍රතික්‍රියාව ආපස්සට නැඹුරු වෙන්න ගන්නවා. දැන් උෂ්ණත්වය වැඩි කරන්න කලින් මොකක්ද උනේ? මේක ඉදිරියෙන් නැඹුරුණා කියලා අපි සැලකුවේ. તો RF ගියාගේ 5යි නා RB ට 4යි. ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වඩා වැඩි වෙන්න ඕනේ. හැබැයි උෂ්ණත්වය වැඩි කරා කියන්නකො. උෂ්ණත්වය වැඩි කරාම තේරුම් ගන්න A B බවට පත් වීමේ ප්‍රතික්‍රියාවට අදාළව A වැයවීමේ ශීඝ්‍රතාව වැඩි වෙන්න ඕනේ. B A බවට පත් වීමේ පසු ප්‍රතික්‍රියාව ගත්තාම B වැයවීමේ ශීඝ්‍රතාවත් වැඩි වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කරාම RF RB දෙකේම අගයන් වැඩි වෙන්න ඕනේ. උෂ්ණත්වය වැඩි කරාම RF RB අගයන් දෙකේම අගයන් වැඩි වෙන්න ඕනේ. උෂ්ණත්වය වැඩි කරාම ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවත් වැඩි වෙන්න ඕනේ. පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවත් වැඩි වෙන්න ඕනේ. නමුත් ලේචට්ලී මූලධර්මයට අනුව මේක ආපස්සට නැඹුරු වෙන්න ගන්නවා. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරාම වඩා වැඩි වෙන්නේ පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව. නමුත් දැන් පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට වඩා වැඩි වුණාට මේ දෙන්නට හිමි අගයන් උෂ්ණත්වය වැඩි කරන්න කලින් තිබ්බ වේග වලට වඩා වැඩි. ඒ කියන්නේ අපි හිතමු 5 තිබ්බාගේ 4ට ගියා කියලා. ඇයි එහෙම වෙන්න බෑ? උෂ්ණත්වය වැඩි කරාම RF ගියාගේ වැඩි වෙන්න ඕන. ඒතර 5 එක 4ට ගියා. ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වෙන්න ඕන. ඒතර 5 අගේ 7ට ගියා. ඊළඟට පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවත් වැඩි වෙන්න ඕන. ඒතර ඒක 4ට වඩා දැන් වැඩි වෙන්න ඕන. හැබැයි ප්‍රතික්‍රියාව වඩා පසුපසට නැඹුරු වෙන්නේ. ඒ නිසා වඩා ඉහළ වෙන්න ඕනේ පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව. ඒ නිසා RB ගියාගේ දැන් නිකන් 8යි වගේ. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි උෂ්ණත්වය වැඩි කරාම ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වගේම පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවත් වැඩි වෙනවා. හැබැයි ලේචට්ලී මූලධර්මයට අනුව අපි හිතන්න ඕනේ වඩා වැඩි මොන වේගෙද කියලා. දැන් මෙතෙන්ට අනුව පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තමයි වඩා වැඩි. හරි? ඒක තේරුම් ගන්න ඕනේ. එසේදී මේක තාපදායක වුණා කියලා ඉදිරි ප්‍රතික්‍රියාවේවත් පසු ප්‍රතික්‍රියාවේවත් ශීඝ්‍රතාව අඩුුනේ නැහැ. ඒ නිසා උෂ්ණත්වය වැඩි කිරීම තාපදායක ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අඩු කරයි කියන එක වැරදි. ඒ නිසා A ප්‍රකාශෙත් වැරදි, B ප්‍රකාශෙත් වැරදි. හරි? එහෙනම් C ප්‍රකාශය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි කිරීම ප්‍රතික්‍රියාවක සමස්ත පෙළ කෙරෙහි බලපෑමක් ඇති නොකරයි. ඒක හරි. පෙළ කියන එක නියතයක්. හරි. පෙළ කියන එක නියතයි. දැන් උදාහරණයක් ගත්තොත් අපි සරලව මෙහෙම හිතමු. අපි මෙහෙම හිතමු සරලව. මෙහෙම හිතන්නකෝ. A කියන වායුව B ගේ අණු දෙකක් එක්ක ප්‍රතික්‍රියා වෙලා C කියන කෙනාව හදනවා කියලා හිතන්න. දැන් මෙහෙම ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා හිතන්නකෝ. අනිත් එක මේ ප්‍රතික්‍රියාව මූලික ප්‍රතික්‍රියාවක් කියලා හිතන්නකෝ. හරි? තනි විවර ප්‍රතික්‍රියාව. ඒතර අපිට මෙයාගේ වේග ප්‍රකාශනය ලියන්න පුළුවන් R සමානයි K වාරයක් A ගේ සාන්ද්‍රණයේ වාරයක් B ගේ සාන්ද්‍රණය. එතකොට මූලික ප්‍රතික්‍රියාවක් නම් ඒගොල්ලොන්ගේ පෙළ වෙන්නේ තම තමාට අදාළ
ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය. එතකොට Eට සාපේක්ෂව ප්‍රතික්‍රියා පෙළ 1යි. Bට සාපේක්ෂව ප්‍රතික්‍රියා පෙළ 2යි. ඉතින් අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේගොල්ලොන්ගේ සාන්ද්‍රණ වෙනස් කරාට ප්‍රතික්‍රියාවේ මේ ප්‍රතික්‍රියක වලට අදාළ ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතයන් වෙනස් වෙන්නේ නැහැ. නිසා තේරුම් ගන්න සාන්ද්‍රණ වෙනස් කරා කියලා සමස්ත පෙළට බලපෑමක් ඉති වෙන්නේ නැහැ. ඒතකොට සමස්ත පෙළ වෙන්නේ කීයද? 1/2. සමස්ත පෙළ 3යි. මේ අගේට සාන්ද්‍රණ වෙනස් වීම බලපාන්නේ නැහැ. නිසා බලපෑමක් ඇති නොකරයි කියන එක හරි. එසා උත්තරේ 3 විතරයි. sorry 3 නෙමෙයි. උත්තරේ C විතරයි හරි. A සහ B වැරදි. C විතරයි හරි. එනම් පිළිතුර 3. හරි. 26ට පිළිතුර 3. හරි. ඊළඟ 27 අපි සාකච්ඡා කරන්න බලමු. හරි අපේ 27 කතා කරමු. 27 තියෙන්නේ 27 වෙනි ප්‍රශ්නේ. පළමු වන සහ දෙවන කාණ්ඩවල ලෝහමය මූලද්‍රව්‍යවල රසායනය සම්බන්ධයෙන් පහත් දැක්වෙන කුමන ප්‍රකාශයේ නිර්වද්‍ය වේද? ඒ කියන්නේ සත්‍ය ප්‍රකාශය තමයි අහන්නේ. පළවෙනි ප්‍රකාශය කාණ්ඩයේ පහළට යන විටදී පළමුණ කාණ්ඩයේ මූලද්‍රව්‍ය ජලය සමග අඩු ශීඝ්‍රතාවකින් ප්‍රතික්‍රියා වේ. දැන් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය හරි. ඒ කියන්නේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම් හරි. රුබීඩියම්, සෙසියම් සහ ෆ්‍රැන්සියම්. මේ ටික දෙනානේ. අපිට කියන්නේ කාණ්ඩයේ හිල්ස්ට පල්ලෙහාට යද්දී ජලය සමග අඩු ශීඝ්‍රතාවකින්ලු ප්‍රතික්‍රියා වෙන්නේ. දැන් ඒක වැරදි. මොකද හේතුව තේරුම් ගන්න දැන් සෝඩියම් ලෝහය ජලයත් එක්ක හොඳින් ප්‍රතික්‍රියා වෙනවා. මේ ප්‍රතික්‍රියාවෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව හදනවා. හරි. ඒ වගේම පොටෑසියම් ලෝහය ගත්තොත් ජලය එක්ක ওই විදිහටම ප්‍රතික්‍රියා වෙනවා. හැබැයි තේරුම් ගන්න දැන් සෝඩියම් ලෝහය කියන්නේ ප්‍රතික්‍රියාශීලීතාවෙන් අධික ලෝහයක්. ඒ වගේම පොටෑසියම් කියන්නේ සෝඩියම් වගේම ප්‍රතික්‍රියාශීලීතාවෙන් ගොඩක් ඉහළ ලෝහයක්. තොර සෝඩියම් නොත් ජලය සමග අධික තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන්නේ. එතකොට අපි සාමාන්‍ය සෝඩියම් සැලකිය යුතු ලොකු කැවැල්ලක් නෙමෙයි. ඉතා කුඩා ප්‍රමාණයේ කැවැල්ලක් තමයි ජලයට දාලා මේ ප්‍රතික්‍රියාව අධ්‍යයනය කරන්නේ. ඒක පිනොප්තලින් දානවා. ඒ කියන්නේ අපි මුලින්ම ජලයට පිනොප්තලින් දාලා ඊට පස්සේ සෝඩියම් පොඩි කැලලක් දාලා ප්‍රතික්‍රියාව වෙන්න ඉඩ හරිනවා. ඒතර අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදුනා කියලා දැනගන්නේ අර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදුනා කියලා දැනගන්නේ අදාළ ද්‍රාවණය පිනොප්තලින් රෝස පැහැයට පත්වීම මගින් ද්‍රාවණයේ රෝස පැහැයට පත්වීම මගින් තමයි අපේ දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ ප්‍රතික්‍රියාව හැදුනා කියන එක තේරුම් ගන්න. තේරුම් ගන්න පොටෑසියම් කියන කෙනා ජලයත් එක්ක මීට වඩා ඉහළ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවකින් ප්‍රතික්‍රියා වෙනවා. ඒකට හේතුව තමයි තේරුම් ගන්න අපිට ඒක ලේසියෙන්ම පැහැදිලි කරන්න පුළුවන් විදිහ තමයි දැන් සාමාන්‍ය සෝඩියම් කුඩා කැබැල්ලක් අපිට ජලයට දාලා පිනොප්තලින් දාලා ප්‍රතික්‍රියා වෙන්න ඉඩ හැරලා ලස්සන්ට රෝස පාට වර්ණ විපර්යාසය දකින්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න පොටෑසියම් ජලයේ එක්ක ප්‍රතික්‍රියාව ලේසියෙන් ඒ විදිහට අපිට බලා ගන්න වෙන්නේ නැහැ. හේතුව පොටෑසියම් කියන කෙනා ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ ගිනි ගනිමින්. ගිනි ගනිමින් තමයි ප්‍රතික්‍රියා වෙන්නේ. ඒ ගිනි ගනිමින් ප්‍රතික්‍රියා වෙනවා කියලා කියන්නේ ඇත්තට මේ හයිඩ්‍රජන් වායුව තමයි ගිනි ගන්නේ. එයා දාහේ වායුවක්. දහනය කරන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රතික්‍රියාව අධික තාපදායකයි. ඒ පිටවන තාප ප්‍රමාණය හමුවේ හයිඩ්‍රජන් වායුව ගිනි ගන්නවා. ඒ නිසා අපිට සෝඩියම් ජලය සමග ප්‍රතික්‍රියාව සාමාන්‍යයෙන් දැක් ගන්න පුළුවන් වුණාට පොටෑසියම් ජලය සමග ප්‍රතික්‍රියාව ලේසියෙන් දැක් ගන්න අමාරුයි. මොකද ඒක ගිනි ගනිමින් තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඉතින් එතෙරිම හිතන්න පුළුවන් පොටෑසියම් කියන්නේ සෝඩියම්ට වඩා පල්ලෙහින් ඉන්න ලෝහයක්.
ඒ වගේම සෝඩියම් කියන කෙනා ජලයත් එක්ක යම්කිසි ආකාරයකින් ප්‍රතික්‍රියා වෙනවා නම් පොටෑසියම් කියන කෙනා ඊට වඩා දරුණුව තමයි ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ ගිනි ගනිමින්. එතනින්ම කියන්න පුළුවන් රයිට් පොටෑසියම් කියන ලෝහය සෝඩියම් වලට වඩා ප්‍රතික්‍රියාශීලී බවින් ගොඩක් ඉහළයි කියන. එසා පොටෑසියම් ඉන්නේ සෝඩියම්ට වඩා කාණ්ඩේ පල්ලෙහා ඉන්නේ. එසා ඉහළ සිට පල්ලෙහාට යද්දි පළවෙනි කාණ්ඩේ ප්‍රතික්‍රියාශීලීතාව අඩු වෙනවා නෙමේ ජලයේ සම ප්‍රතික්‍රියාශීලීතාව වැඩි වෙනවා. අනිත් එක තමයි මේ තේරුම් ගන්න දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදද්දී ඇත්තරම සෝඩියම් ප්ලස් බවට ඔක්සිකරණය වීම තමයි සිද්ධ වෙන්නේ. පොටෑසියම් කියන කෙනා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතන හදද්දී එයා පොටෑසියම් ප්ලස් බවට ඔක්සිකරණය වෙන එක වෙන්නේ. කියන්නේ මේගොල්ලෝ අයනීකරණය වෙනවා නේ. ඒතර උදාසීන පරමාණු ඒක ධන අයනයක් හදනවා කියන්නේ ප්‍රථම අයනීකරණ ශක්තිය තමයි මෙතෙන්ට බලපාන්නේ. ඒතර අපි දන්නවා කාණ්ඩයක ඉහළ සිට පල්ලෙහාට යද්දී පරමාණු විශාල වෙනවා. ඒත් එක්කම නෂ්ටය සහ අවසාන ශක්ති මට්ටමත් අතර තියෙන දුර වැඩි වෙනවා. ඒතර පහසුවෙන්ම ඉලෙක්ට්‍රෝනයක් අවසාන ශක්ති මට්ටමෙන් පහසුවෙන්ම ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඒ හේතුව නිසාම කාණ්ඩයේ ඉහළ සිට පල්ලෙහාට යද්දී ප්‍රතික්‍රියාශීලී බව වැඩි වෙනවා. හරි. එසා අඩු වෙනවා කියන එක වැරදි. එසා පළවෙනි උත්තරේ වැරදි. කාණ්ඩයේ පහළට යන විටදී දෙවන කාණ්ඩයේ කාබනයට තාපය කෙරෙහි ස්ථායීතාව අඩු වේ. ඒකත් වැරදි. ඇයි ඒක වැරදින්නේ? ඒකට හේතුව මෙන්න මේකයි. හරි. ඒකට හේතුව මෙන්න මේක. මොකද්ද? දැන් දෙවනි කාණ්ඩයේ කාබනයට කියන්නේ දෙවනි කාණ්ඩයේ කාබනයට කියලා කියන්නේ බෙරිලියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට්, කැල්සියම් කාබනේට්, ස්ට්‍රොන්ටියම් කාබනේට්, බේරියම් කාබනේට්. අපි රේඩියම් ගැන සාමාන්‍යයෙන් කතා කරන්නේ. එයා විකිරණශීලී මූලද්‍රව්‍යයන් නිසා. දවඩ කියන්නේ මේ ඉහළ සිට පල්ලෙහාට යද්දී තාප ස්ථායීතාව අඩු වෙනවා. තේරුම් ගන්න තාප ස්ථායීතාව අඩු වෙනවා කියන්නේ එයාව පහසුවෙන් වියෝජනය කරන්න පුළුවන් කියන එකනේ. අපිට කියන්නේ මේ වියෝජනය වීමේ හැකියාව පල්ලෙහාට වැඩි වෙනවා. ඒක වැරදි. ඇයි හේතුව? ඒකට හේතුව තමයි දැන් මේ කැටායන ගත්තොත් මෙතන බෙරිලියම් 2+, මැග්නීසියම් 2+, කැල්සියම් 2+, ස්ට්‍රොන්ටියම් 2+ සහ බේරියම් 2+. ඒතර මේ කැටායන ටිකේ අරයන් ටික විචලනය වෙන්නේ මෙහෙමනේ. බෙරිලියම් 2+ ට වඩා විශාලත්වයෙන් වැඩි මැග්නීසියම් 2+. මැග්නීසියම් 2+ ට වඩා කැල්සියම් 2+ විශාලත්වයෙන් වැඩි. ඊට වඩා ස්ට්‍රොන්ටියම් 2+ විශාලත්වයෙන් වැඩි. වැඩිම අයනිකාරය තියන්නේ බේරියම් 2+ ට. ඒතර අපි දන්නවා මේ හැමෝගෙම ඇනායන එක හා සමානයි. කාබනේට නින්නේ. කැටායන ටික ගත්තාම තේරුම් ගන්න අපි දන්නවා කැටායනයක ද්‍රවීකාරක හැකියාව ගැන. මොකද්ද මේ ද්‍රවීකාරක හැකියාව කියන්නේ? ද්‍රවීකාරක හැකියාව වැඩි කියන්නේ යාගේ සහසංයුජ හැකියාව වැඩි කියන්නේ. සහසංයුජ ස්වභාවය වැඩි කියන එක. එතකොට ද්‍රවීකාරක බලය වැඩි වෙන්නේ කැටායනයක ආරෝපණයේ ඉහළ යන විටදී සහ කැටායනයේ අඩු වන විටදී. කැටායනයේ අරය කුඩා වන විටදී. හරිද? කැටායනයක ද්‍රවීකාරක බලය වැඩි වෙන්නේ කැටායනයේ අරය කුඩා වන විටදී සහ කැටායනයේ ආරෝපණය ඉහළ යන විටදී. ඒතර මේ කැටායන ටික ගත්තාම මේ හැම කැටායනයකම ආරෝපණය එක හා සමානයි. 2+ නේ. ආරෝපණය එක හා සමානයි. හැබැයි තේරුම් ගන්න කාණ්ඩයේ ඉහළ සිට පල්ලෙහාට යද්දී කැටායනවල අරයන් වැඩි වෙනවා. ඒතර ආරෝපණ එක හා සමානයි. හැබැයි අරය ගත්තොත් කැටායන අරය ගත්තොත් අයනික අරය ගත්තොත් කාණ්ඩයේ ඉහළ සිට පල්ලෙහාට යද්දී වැඩි වෙනවා. හරි. කාණ්ඩයේ ඉහළ සිට පල්ලෙහාට යද්දී කැටායනේ අරය වැඩි වෙනවා. ඒතකොට අපි දන්නවා ද්‍රවීකාරක බලය වැඩි වෙන්න නම් ද්‍රවීකාරක බලය ඉහළ යන්න නම් කැටායනය කුඩා වෙන්න. අනිත් පැත්තට ආරෝපණය ඉහළ යන්න. හැබැයි මේගොල්ලෝ ආරෝපණ සමානයි. එහෙනම් අපිට කැටායනේ අරෙන් තමයි මේ කට්ටිය විචලනය කරන්න වෙන්නේ. ඒතකොට අපි කිව්වා කැටායනේ කුඩා වෙද්දි තමයි ආරෝපණය කැටායනේ කුඩා වෙද්දි තමයි ද්‍රවීකාරක බලය වැඩි වෙන්නේ. හැබැයි බෙරිලියම් 2+ ඉඳන් බේරියම් 2+ ට යද්දී කැටායනේ අරය විශාල වෙනවා. ඒ කියන්නේ බෙරිලියම් 2+ ඉඳන් බේරියම් 2+ වලට යද්දී ද්‍රවීකාරක බලය අඩු වෙනවා. તો ද්‍රවීකාරක බලය අඩුයි කියන්නේ අයනික ස්වභාවය අඩුයි. ද්‍රවීකාරක ස්වභාවය අඩු වෙනවා කියන්නේ අයනික ස්වභාවය අඩු වෙනවා. එහෙනම් තේරුම් ගන්න බෙරිලියම් 2+ ඉඳන් අයනික ස්වභාවය වැඩි වෙන්න ඕනේ. හරි. මොකද දැන්
ද්‍රවීකාරක බලය ගත්තොත් ද්‍රවීකාරක බලය ඉහළ යන්න නම් කැටායනයේ කුඩා වෙන්න ඕනේ ආරෝපණය ඉහළ යන්න ඕනේ. හරි. ද්‍රවීකාරක බලය වැඩි වෙන්න නම් කැටායනයේ කුඩා වෙන්න ඕනේ ආරෝපණය ඉහළ යන්න. දැන් මේ හැමෝගෙම ආරෝපණ සමානයි. බෙරිලියම් 2+ ඉඳන් බේරියම් 2+ වලට යද්දී කැටායනය අර විශාල වෙනවනේ. එහෙනම් ද්‍රවීකාරක බලය අඩු වෙනවා. ද්‍රවීකාරක බලය අඩු වෙනවා කියන්නේ ආයනික ස්වභාවය වැඩි වෙනවා. ඒ නිසා බෙරිලියම් 2+ ඉඳන් බේරියම් 2+ දක්වා යද්දී ආයනික ස්වභාවය ඉහළ යනවා. ඒ නිසා බේරියම් කාබනේට් බෙරිලියම් කාබනේට් ඉඳන් බේරියම් කාබනේට් වලට යද්දී මොකද්ද වෙන්නේ? අදාළ කාබනේට වල ආයනික ස්වභාවය ඉහළ යනවා. බෙරිලියම් කාබනේට් ඉඳන් බේරියම් කාබනේට් දක්වා යද්දී කාබනේට වල ආයනික ස්වභාවය ඉහළ යනවා. ඒ කියන්නේ ආයනික ස්වභාවය ඉහළ යනවා කියන්නේ බෙරිලියම් කාබනේට් ඉඳන් බේරියම් කාබනේට් දක්වා යද්දී තාපස්ථායීතාවය ඉහළ යනවා. හරි. හැබැයි අපිට කියන්නේ තාපස්ථායීතාව අඩු වෙනවා කියලා. එහෙනම් ඒක වැරදි. තාපස්ථායීතාව වැඩි වෙන්න ඕනේ. හරි. මොකද කැටායන ගත්තොම කැටායන ඉහළ සිට පල්ලෙහාට යද්දී කැටායන අරේ වැඩි වෙනවා. તો ද්‍රවීකාරක බලය අඩු වෙලා ආයනික ස්වභාවය වැඩි වෙනවා. ආයනික ස්වභාවය වැඩි වෙච්ච ගමන් හදන ආයනික සංයෝගවල තාපස්ථායීතාව වැඩි වෙනවා. දැන් අඩු වේ කියලා තියෙන්නේ. તો අඩු වේ කිව්වොත් ඒක වැරදි. ඒ නිසා පිළිතුර දෙක වැරදි. දෙවෙනි උත්තරේ වැරදි. 3 කාණ්ඩයේ පහළට යන විටදී දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල හයිඩ්‍රොක්සයිඩ් සල්ෆේට සහ කාබනේට ජලයෙහි වැඩිපුර ද්‍රාවණය වේ. දැන් තේරුම් ගන්න කාබනේට ගත්තොත් කාණ්ඩයේ ඉහළ සිට පල්ලෙහාට දියවීම වැඩි වෙන්නේ නැහැ. මොකද හේතුව මේ කාබනේට සීලුම දෙන අවක්ෂේප. දැන් මෙන්න මේ කාබනේට සීලුම දෙන අවක්ෂේප. හරි. කවුරුත් ජල ද්‍රාව්‍ය කාබනේට දෙවනි කාණ්ඩේ ලෝහ හදන්නේ නැත. හරි. දැන් මේ තමයි මේ කාබනේට තමයි දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය විසින් හදන කාබනේට. ඒතර මේ සීලුම දෙන අවක්ෂේප. හරි. ඒතර පල්ලෙහාට යද්දී දිය වෙන්නේ නැහැ. පල්ලෙහාට යද්දී දියෙන් වැඩි මේ මොකද්ද? වැඩියෙන් දිය වෙනවා. එහෙම දෙයක් නෑ. හරි. එසා මේ සීලු දෙනාම අවක්ෂේප. එතකොට ඉහළ සිට කාණ්ඩයේ ඉහළ සිට පල්ලෙහාට යද්දී කාගේවත් ද්‍රාව්‍යතාව වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. හැබැයි හයිඩ්‍රොක්සයිඩ් නම් හරි. ඒකට හේතුව දැන් බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් සහ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් මේ දෙන්නාම අවක්ෂේප. හරි. මේ දෙන්නාම අවක්ෂේප. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ස්ට්‍රොන්ටියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් මේ දෙන්න සුළු වශයෙන් ජලයේ දිය වෙනවා. හැබැයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මයක්. එයා හොඳටම ජලයේ දිය වෙනවා. ඒතර කාබනේට සීලුම දෙන අවක්ෂේප වෙනවා. හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දෙන්න අවක්ෂේප වෙනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ස්ට්‍රොන්ටියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් ඒ දෙන්න සුළු වශයෙන් දිය වෙනවා. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හොඳටම දිය වෙනවා. එයා ප්‍රබල භස්මයක්. හැබැයි සල්ෆේට් වල කතන්දරේ ඕක වෙනස්. සල්ෆේට් වල කතන්දරේ මෙන්න මේකයි. හරිද? සල්ෆේට් වල කතන්දරේ තමයි බෙරිලියම් සල්ෆේට් දිය වෙනවා, මැග්නීසියම් සල්ෆේට් උත් දිය වෙනවා, කැල්සියම් සල්ෆේට්, ස්ට්‍රොන්ටියම් සල්ෆේට් සුළු වශයෙන් දිය වෙනවා. හැබැයි බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. හරි. බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. තේරුණාද? එතකොට තේරුම් ගන්න කාබනේට සියලුම දෙන අවක්ෂේප වෙනවා. හයිඩ්‍රොක්සයිඩ් ඉහළ සිට පල්ලෙහාට යද්දී දියවීම වැඩි වෙනවා. හැබැයි සල්ෆේට් ගත්තොත් ඉහළ සිට පල්ලෙහාට යද්දී දියවීම වැඩි වෙනවනේ මේ දියවීම අඩු වෙනවා. මොකද පල්ලෙහාට යද්දී තමයි අවක්ෂේප වෙන්න ගන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් බෙරිලියම් සල්ෆේට් නෙමෙයි බේරියම් සල්ෆේට්. බේරියම් සල්ෆේට් ගත්තොත් එයා අවක්ෂේපයක්. අපි දන්නවා බේරියම් සල්ෆේට් කියන්නේ සුදු පැහැති අවක්ෂේපයක්. ඒතර සල්ෆේට් ගත්තොත් ඉහළ සිට පල්ලෙහාට යද්දී අවක්ෂේප වීම තමයි වැඩි වෙන්නේ. දියවීම වැඩි වෙන්නේ නැහැ. කාබනේටත් එහෙමයි. සීලුම දෙන අවක්ෂේප වෙනවා. හැබැයි හයිඩ්‍රොක්සයිඩ් නම් ඉහළ සිට පල්ලෙහාට යද්දී දියවීම වැඩි වෙනවා. ඒතර ওই ප්‍රකාශය වැරදි. ඇයි? ওই ප්‍රකාශය කියනවනේ සල්ෆේටත් ජලයේ වැඩිපුර දිය වෙනවා කියලා ඉහළ සිට පල්ලෙහාට යද්දී. ඒ නිසා තුන්වන ප්‍රකාශයත් වැරදි.
ඊළඟ 4 දෙවන ප්‍රකාශයේ සියලු මූලද්‍රව්‍ය සහසංයුජ හයිඩ්‍රයිඩ් සාදයි. තේරුම් ගන්න දෙවන කාණ්ඩේ වුණත් පළවෙනි කාණ්ඩේ වුණත් දෙගොල්ලම හයිඩ්‍රජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන හයිඩ්‍රයිඩ් සියලුම දෙනා සහසංයුජ නෙමෙයි, සියලුම දෙනා අයනිකයි. එසා සහසංයුජයි කියන එක වැරදි. සියලු මූලද්‍රව්‍ය හදන හයිඩ්‍රයිඩ් සහසංයුජ නෙමෙයි, අයනිකයි. සහ හයිඩ්‍රජන් ඍණ 1 කියන ඔක්සිකරණාංකය පෙන්වන අවස්ථාව අදාළ හයිඩ්‍රයිඩ් අපිට උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. හරි. තේරුණාද දැන්? මෙන්න මේ වගේ. අපේ හයිඩ්‍රයිඩ් ගත්තොත් දෙවෙනි කාණ්ඩේ හයිඩ්‍රයිඩ් ටික අපිට මෙහෙම පිළිවෙලට ගන්න පුළුවන්. හරි. අපි ගත්තොත් බෙරිලියම් හයිඩ්‍රයිඩ් ඊළඟට මැග්නීසියම් හයිඩ්‍රයිඩ් මෙහෙමනේ. තේරුම් ගන්න මේ හයිඩ්‍රයිඩ් ඔක්කොමලා සාමාන්‍ය ලෝහය හයිඩ්‍රජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා වෙලා තමයි මේ හයිඩ්‍රයිඩ් හදන්නේ. මේ හයිඩ්‍රයිඩ් අයනිකයි. හරි. සහසංයුජ නැහැ. දැන් උදාහරණයක් අපි කැල්සියම් හයිඩ්‍රයිඩ් ගත්තොත් ඒකේ කැල්සියම් 2+ සහ H- කියන මේ දෙන්න අතර තමයි අයනික බන්ධනය ඇති වෙලා තියෙන්නේ. කැල්සියම් 2+ සහ H- කියන කැටායනය සහ ඇනායනය අතර තමයි සහසංයුජ බන්ධනය හටගන්නේ. මේ අයනික බන්ධනය හටගන්නේ. හරි. සහසංයුජ නෙමෙයි අයනික බන්ධනය. හරි. තේරුම් ගන්න. එතකොට මේ දෙන්න අතර අයනික බන්ධනයක් හටගන්නේ. අයනික බන්ධනයක් හටගන්න හැබැයි ඇයි? මෙයා ධන අයනයක්, මෙයා ඍණ අයනයක්. ධන ඍණ අයන. හරි. ස්ථිති විදුත් ආකර්ෂණ බලයක් හටගන්නේ අයනික බන්ධනය. එසා මේ කිසිම කෙනෙක් සහසංයුජ නැහැ. මේ හැමෝම අයනිකයි. එසා සහසංයුජයි කියන එක වැරදි. ඒ නිසා හතරවෙනි පිළිතුරත් අපිට ගන්න බෑ. අනිත් ඒවා මෙතන විශේෂයි. හයිඩ්‍රජන්ගේ ඍණ 1 ඔක්සිකරණාංකය පෙන්වන එකම අවස්ථාව මේක. සාමාන්‍ය හයිඩ්‍රජන් විද්‍යුරින්තාවෙන් අඩු නිසා 2.1යි නගේ. සාමාන්‍ය ගොඩක් එයා පෙන්වන්නේ බිංදුව සහ ධන 1 කියන ඔක්සිකරණාංකනේ. හැබැයි ඍණ 1 ඔක්සිකරණාංකය මෙන්න මේ අවස්ථාවවලදී අපිට දැක් ගන්න පුළුවන්. හරි. නිසා හතරවෙනි ප්‍රකාශය වැරදි. ඊළඟ පස්වෙනි ප්‍රකාශයේ අවසාන ප්‍රකාශය ලිතියම් කාබනේට් හැර පළමුවන කාණ්ඩේ අනෙක් සියලුම කාබනේට තාපයට ස්ථායී වෙනවා. ලිතියම් කාබනේට් හැර පළමුවන කාණ්ඩේ අනෙක් මූලද්‍රව්‍ය කාබනේට අනෙක් සියලුම කාබනේට තාපයට ස්ථායී වෙනවා. සාමාන්‍ය අපි දන්නවා පළවෙනි කාණ්ඩේ ලිතියම් හැර ඉතුරු සියලු දෙනාගේම කාබනේට තාප වියෝජනය වන්නේ නැත. හරි. සාමාන්‍යයෙන් ලිතියම් කියන කෙනා පළවෙනි කාණ්ඩේ හිටියට අපි කියනවා එයාට ගොඩක් දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වල ලක්ෂණ තියෙනවා කියලා. බෙහෙවින් දෙවෙනි කාණ්ඩේ ප්‍රතික්‍රියා දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය විසින් සිදු කරන ප්‍රතික්‍රියා වලට බොහොමයක් සමාන ප්‍රතික්‍රියා ලිතියම් විසින් සිද්ධ කරනවා. දැන් පළවෙනි කාණ්ඩේ කාබනේට ගත්තොත් ලිතියම් කාබනේට්, සෝඩියම් කාබනේට්, පොටෑසියම් කාබනේට්, හරි, රුබීඩියම් කාබනේට්. ඔහොම ගන්න පුළුවන් අපිට කාබනේට ටික. එතකොට තේරුම් ගන්න මේ කට්ටියගෙන් ලිතියම් කාබනේට් විතරයි තාප වියෝජනය වෙන්නේ. මේ කිසිවක් තාප වියෝජනය වන්නේ නැත. හරි. ගොඩක් ලිතියම්ගේ සංයෝගවල තාප වියෝජන ප්‍රතික්‍රියා දෙවෙනි කාණ්ඩේ ලෝහ වල සංයෝගවල තාප වියෝජන ප්‍රතික්‍රියා වලට බෙහෙවින් සමානයි. මේ කාබනේට වල තාප වියෝජනෙත් ඒ වගේම තමයි. දැන් මෙයා තාප වියෝජනය කරොත් හැදෙන්නේ ලිතියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ්. ලිතියම් කාබනේට් තාප වියෝජනය කරනහම ලිතියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් තමයි හැදෙන්නේ. හරි. ඒතර අනිකුත් කිසිම කාබනේටයක් තාප වියෝජනය වන්නේ නැත. එහෙනම් අනිත් සියලුම කාබනේට අපි කියනවා තාපයට ස්ථායී කියලා. එසා ලිතියම් කාබනේට් හැර පළමුවන කාණ්ඩේ අනික් සියලුම මූලද්‍රව්‍ය වල කාබනේට තාපයට ස්ථායී වේ කියන එක හරි. එහෙනම් පස්වෙනි ප්‍රකාශය තමයි හරි. නම් 27ට උත්තරේ 5. 27ට උත්තරේ 5.
හරි 28 29 ප්‍රශ්න මේ ABCD කියලා ද්‍රාවණ හතරක් තියෙනවා. ඒව සම්බන්ධයෙන් තියෙන්නේ. අපි ඒ ටික හිමින් සාකච්ඡා කරමු දැන්. හරි. දැන් අපිට කියනවා මේ A වල තියෙන දුබල ඒකභාස්මික අම්ලයක් වන සංශුද්ධ පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්. හරි. එයාගේ මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 204යිලු. එයාගේ ස්කන්ධයේ ග්‍රෑම් 10.2ක් ජලයේදී කරලා ඉන්පසු ගන් ඩෙසිමීටර් 1ක ද්‍රාවණයක් හදා ගන්නවලු. B කියන කෙනා ගත්තම අක්‍රීය සංයෝගයක්ලු ඉන්නේ. ඒත් එක්කම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකත් එක්ක ඉන්නවලු. ඊට පස්සේ ග්‍රෑම් 2ක් ලු ස්කන්ධය. ඊට පස්සේ දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සහ අක්‍රීය සංයෝගයේ සම්පූර්ණ මිශ්‍රණයෙන් ග්‍රෑම් දෙකක් අරගෙන ගන් ඩෙසිමීටර් 1 ද්‍රාවණයක් හදනවලු. C ද්‍රාවණය ගත්තාම ඝනත්වය මෙච්චරක් සහිත ප්‍රබලතාව 36.5ක් වෙච්ච HCl ද්‍රාවණයක්ලු ඉන්නේ. D ද්‍රාවණය ගත්තාම C ද්‍රාවණේ, ඒ කියන්නේ C ද්‍රාවණේ ඉන්නේ අර HCl කියන කෙනානේ. එයාගෙන් ඝන සෙන්ටිමීටර් 10ක් අරගෙන මුළු පරිමාව ගන් ඩෙසිමීටර් 1ක් වෙනකන් තනුක කරලා හදාගත්ත ද්‍රාවණයලු ඉන්නේ. හරි. දැන් ඔය විදිහට අපිට ABCD ද්‍රාවණ හතරක් දීලා දෙනවා. ඒ ඇසුරින් තමයි ප්‍රශ්නේ අහන්නේ. දැන් අපිට කියනවා B ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක් සමග ප්‍රතික්‍රියා වෙන්න A ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 22ක් ඕනලු. එහෙනම් B ද්‍රාවණය පිළියෙල කරන්න භාවිතා කරපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංශුද්ධතාව කොච්චරද කියලා අහනවා. හරි. එනදී B ද්‍රාවණය වගේම A ද්‍රාවණෙත් මේ ගැටලුවට අපිට සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් A ද්‍රාවණයේ සාන්ද්‍රණය මුලින්ම හොයලා ඉන්න ඕනේ එහෙනම්. හරි. A ද්‍රාවණයේ සාන්ද්‍රණය හොයලා ඉන්න ඕනේ. එහෙනම් මුලින්ම අපි කරන්න ඕනේ A ද්‍රාවණයේ සාන්ද්‍රණය හොයලා ඉන්න එක. හරි. මුලින්ම A ද්‍රාවණයේ සාන්ද්‍රණය හොයලා ඉන්න ඕනේ. අපි ගමු කීවෙනි එකද 28 නේ 28 අපිට කියනවා B ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න A ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 22ක් ඕනලු. එහෙනම් B ද්‍රාවණය පිළියෙල කරන්න ගත්ත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංශුද්ධතාව තමයි අහන්නේ. හරි. දැන් A ද්‍රාවණයේ මුලින්ම සාන්ද්‍රය හොයන් ඉන්නවා. කොහොම හරි A ද්‍රාවණයේ හදන්න ගන්නේ ඔය කියන පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්. එයාගේ ව්‍යුහය ඕනේ නැහැ. මොකද එයාගේ මෞලික ස්කන්ධ දීලා තියෙනවනේ. එයාගෙන් ග්‍රෑම් 10.2ක්ලු ගන්නේ. ඊට පස්සේ ආව ගන් ඩෙසිමීටර් එකක් දක්වා දිය කරන. එහෙනම් සරලව සාන්ද්‍රය හොයන්න පුළුවන්. මොකද්ද? ඉස්සල්ලාම ඒ ද්‍රාවණයේ හදන්නේ හයිඩ්‍රජන් පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්ගෙන් එන මවුල ගන්න හොයන්න ඕනේ. හරි. ඒ නිසා ඒ ද්‍රාවණයේ මවුල ප්‍රමාණය ගත්තොත් ඒක ගන්න පුළුවන් 10.2 බෙදන්න 204. උතර කීය දෙන්නේ? 0.5 නේ. හරි. එහෙනම් ඒ ද්‍රාවණයේ සාන්ද්‍රණය ඊළඟට. හොයන්න ලේසි වෙයි. දැන් මෙයාගේ මවුල ගන්න දන්නවා. ඉතින් පරිමාව ගන් ඩෙසිමීටර් 1යිනේ. කෙලින්ම ගන් ඩෙසිමීටර් 1ක ද්‍රාවණයක් අන්තිමට හදන්නේ. ඒ නිසා සාන්ද්‍රණය 0.5යි. හරි. ඒ ද්‍රාවණයේ සාන්ද්‍රණය. දැන් ඔය ඒ ද්‍රාවණය ගත්තාම තේරුම් ගන්න මෙයා ආම්ලිකයිනේ. ඒතර ආම්ලික මෙයාව B ද්‍රාවණෙත් එක්ක ප්‍රතික්‍රියා කරන එක තමයි කරන්නේ. ඒතර B ද්‍රාවණයේ අක්‍රීය සංයෝගයක් ඉන්නවා. ඒත් එයත් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නවා. ඒතර අක්‍රීය එක්කෙනා අක්‍රීය නිසා කිසිම ප්‍රතික්‍රියාවකට එයා ලක් වෙන්නේ නැහැ. හැබැයි එයත් එක්ක ඉන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ ද්‍රාවණයේ ඉන්න ආම්ලික ඔය පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් කියන ප්‍රභේදයත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. ඒතර දැන් ওই B ද්‍රාවණේ හදන්න ගන්නේ
යම් කිසි මිශ්‍රණයකින් ග්‍රෑම් දෙකක් තේරුම් ගන්න ওই ග්‍රෑම් දෙක ඇතුලේ අර අක්‍රිය සංයෝගයේ ස්කන්ධයක් තියෙනවා හරි එසා ග්‍රෑම් දෙකේ යම් කිසි ප්‍රතිශතයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නේ ඒ ප්‍රතිශතය තමයි අපෙන් අහන්නේ කොහොම හරි කමක් නැහැ ඒ මිශ්‍රණයේ ජලයේ දිය කරලා ගන් ඩෙසිමීටර් එක ද්‍රාවණයක් හදනවානේ ඒ ද්‍රාවණය තමයි ඊළඟට ඒ ද්‍රාවණය තමයි ඒ ද්‍රාවණෙත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ ඔය B ද්‍රාවණයෙන් හදාගන්න ද්‍රාවණය තමයි ඒ ද්‍රාවණයේ ගන් සෙන්ටිමීටර් 22ක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට අපි දන්නවා දැන් ප්‍රතික්‍රියාව වෙන්න ඕනේ මෙහෙමනේ. B ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. B ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඒ ද්‍රාවණයේ ආම්ලික කෙනා තමයි ප්‍රතික්‍රියා වෙන්නේ. හැබැයි අපිට කියලා තියෙනවා මොකද්ද? හොඳට බලන්න. ඒක බාෂ්මික අම්ලයක්. හරි. ඔය ඒ ද්‍රාවණේ ඉන්න ඕනේ ඒක බාෂ්මික අම්ලයක්ලු. ඒ ද්‍රාවණේ ඉන්නේ ඒක බාෂ්මික අම්ලය. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක් එක්ක හරි ප්‍රතික්‍රියා වෙන්නේ මෙයාගේ මවුලයක් එක්ක ප්‍රතික්‍රියා වෙන අම්ලය ගත්තාම එයා අදාළ මවුලෙන් එක H+ කෙනයි පිට කරන්නේ. තේරුණාද? ඒක බාෂ්මිකයි කියන්නේ ඒකනේ. හැබැයි එයා දුබලයි. දුබල ඒක බාෂ්මික නම් ඉතින් අපිට ඕන නම් ගන්න පුළුවන් HCN එහෙම නැත්නම් ඇසිඩික් වගේ අම්ලයක්. මොකද හේතුව ඒගොල්ලෝ අදාළ අම්ලයේ මවුලයකින් පිට කරන H+ මවුල ගන්න එකයි. අම්ලයේ මවුලයක් ගත්තොත් එයාගෙන් පිට වෙන H+ මවුල ගන්න එකයි. හරි. ඒ තමයි ඒක බාෂ්පය කියන්නේ. හැබැයි දුබල නිසා මවුලයක් ගත්තොත් එකකින් ඉතා කුඩා ප්‍රමාණයක් තමයි යන්නේ. නමුත් අපි හිතන්නකෝ දුබල අම්ලයෙන් යම්කිසි ප්‍රමාණයක් හරි කැඩිලා ගියානේ. ඒ කැඩලා ගිය ප්‍රමාණයට සමාන H+ ප්‍රමාණයක් තමයි එයා ද්‍රාවණයට උදාහරණය. ඒක බාෂ්පය කියන්නේ ඒක. නිසා කෙලින්ම මෙයාව H+ කෙනෙක් එක්ක මෙහෙම ප්‍රතික්‍රියා වෙනවා කියලා ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ දුබල අම්ලයක් වුණත් ප්‍රබල වුණත් කැඩිලා යන ගානට සමාන ප්‍රමාණයක්ම තමයි H+ යන්නේ. ඒ නිසා මෙහෙම H+ කෙනෙක් දාන්න පුළුවන්. හරි. එන ඔය ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඕකෙන් Na+ සහ ජලය හැදෙනවා. එතකොට එකට එකයි මවුල අනුපාතය. හරි. ඉතින් මෙතන ප්‍රතික්‍රියාවට එකතු කරන H+ මවුල ගාන කීයද? කීයද? දැන් මෙයාගේ සාන්ද්‍රණය 0.5 නේ. එයාගෙන් ඝන සෙන්ටිමීටර් 25ක් තමයි ගන්නෙ. නෑ 22ක් නේ. ඒ ද්‍රාවණේ 22ක්. එහෙනම් H+ ගත්තොත් H+ මවුල ප්‍රමාණය කොච්චරද? 18.5යි නම් 22කට කොච්චරද? ප්‍රතික්‍රියාව සඳහා දායක වන H+ මවුල ප්‍රමාණය. එතකොට මේකේ උත්තරේ කීයද? මේකේ උත්තරේ 0.01 නේ. ඔව්. නෑ 0.01 නේ. බිඳුව එකයි කියලා ඉන්නේ මවුල. හරි. .01. එහෙනම් එයත් එක්ක වැය වෙන්න ඕනේ. එයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න කීයද? එකට එක අනුපාතනේ. එහෙනම් ඒ ගානම තමයි. හරි. අපි ඒ ගාන හොයමු. ඉතින් ඉස්සෙල්ලා ඔය ටික බලාගන්න. මට මේ මුල් ටික මකන්න සිද්ධ වෙනවා. එහෙනම් මම උඩ ටික මකන්නම්. අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් H+
එකට එකයිනේ. එසා අපි කියනවා එම නිසා ප්‍රතික්‍රියා විය යුතු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණය කීයද? 0.01. හරි. මෙන්න මෙච්චර මවුල ගානක් තමයි ප්‍රතික්‍රියාව වෙන්න ඕනේ. දැන් ඔය මවුල ගාන ඉන්නේ තේරුම් ගන්න B ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25ක් ඇතුලේ. එතකොට ඔය ඝන සෙන්ටිමීටර් 25 එන්නේ ඝන ඩෙසිමීටර් 1ක ද්‍රාවණයක් ඇතුලේ ඉඳන්. තේරුණාද? දැන් අපි B ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25ක් නේ ප්‍රතික්‍රියා කරවන්නේ ඒ ද්‍රාවණෙත් එක්ක. එතකොට මේ 25 ඇතුලේ ඉන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන තමයි මේ. එතකොට මේ 25 එන්නේ කොහෙන්ද? 25 එන්නේ B ගේ මුලින් හදපු ඝන ඩෙසිමීටර් 1ක පරිමාවක් සහිත ද්‍රාවණය ඇතුලේ. හරි. එහෙනම් අපිට දැන් හොයාගන්න පුළුවන් මෙන්න මේක. මේ බලන්න. අපිට ඊළඟට හොයාගන්න පුළුවන් අපිට කියන්න පුළුවන් දැන් මේක 25ක් නේ. එම නිසා B ද්‍රාවණේ ඝන සෙන්ටිමීටර් 25ක ඇති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණය කීයද? මේ ගානම තමයි 25ක තියෙන මවුල ගාන. දැන් ওই 25 ආවේ කලින් හදපු ඝන ඩෙසිමීටර් 1ක ඇතුලේ ඉඳන්. අපි මුලින්ම හැදුවේ B ද්‍රාවණයේ ඝන ඩෙසිමීටර් 1ක පරිමාවක් සහිත ද්‍රාවණයක් නේ. පැහැදිලිද? මුලින්ම අපි හැදුවේ B ද්‍රාවණයේ ඝන ඩෙසිමීටර් 1ක පරිමාවක් සහිත ද්‍රාවණයක්. ඒ ද්‍රාවණයෙන් තමයි මේ 25 ගත්තේ. ඒ 25 ඇතුලේ තමයි මෙච්චර මූල ගණක් තියෙන්නේ. හරි. එහෙනම් අපි කියමු එම නිසා B ද්‍රාවණයේ ඝන ඩෙසිමීටර් 1ක ඇති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණය. එහෙනම් කොහොමද හොයන්නේ? 25කට මෙච්චර නම් 1000කට කොච්චරද? හරි. බින්දස 0.44 කියලා ඉන්නේ නේ. මෙච්චරක් කියනවා මවුල. හරි. එහෙනම් ඝන ඩෙසිමීටර් 1ක තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. දැන් තේරුම් ගන්න ඔය ඝන ඩෙසිමීටර් 1 ඇතුලේ තමයි ඔය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ අදාළ අක්‍රීය සංයෝගය සහිත මිශ්‍රණේ දිය වෙලා ඉන්නේ. හරි. ඇයි දැන් ඔය B ද්‍රාවණය හදලා තියෙන්නේ අක්‍රීය සංයෝගයකුයි මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ ඉන්න යම්කිසි ප්‍රමාණයයි ගත්තාම සමස්ත ස්කන්ධයේ ග්‍රෑම් 2යි කියලා දීලා තියෙනවා. ඒ ග්‍රෑම් 2 තමයි ඝන ඩෙසිමීටර් 1ක් ඇතුළේ දිය කරලා ද්‍රාවණයක් හැදුවේ. ඒ ද්‍රාවණයෙන් 25ක් තමයි මේ ප්‍රතික්‍රියාවට ඒ කියන්නේ ඒත් එක ප්‍රතික්‍රියා කරන්න ගත්තේ. කොහොම හරි ඒ ග්‍රෑම් 2 අඩංගු ද්‍රාවණේ ඉන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන මෙච්චරයි. එහෙනම් දැන් අපිට තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය හොයන්න. එහෙනම් ග්‍රෑම් 2ක් ඇතුලේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය දන්නවා කියන්නේ ප්‍රතිශතය හොයන්න පුළුවන්. හරි. එහෙනම් අපි ලියමු එම නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කීයද? මේක වැඩි කරන්න කීයද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ 40යි නේ. 40න් වැඩි කරා. 40න් වැඩි කරොත් එනවා 1760යි. එතකොට උත්තරේ එනවා 1.76 කියලා එන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය එනවා 1.76 ග්‍රෑම් කියලා. හරි. ඔන්න ඔහොම එනවා 1.76 කියලා ඉන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය.
එහෙනම් අපිට තියෙන්නේ ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධ ප්‍රතිශතය හොයන්න. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය ග්‍රෑම් 1.76 කියලා එනවා. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධ ප්‍රතිශතය හොයමු. එහෙනම් එම නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධ ප්‍රතිශතය මුළු මිශ්‍රණයේ ස්කන්ධයේ ග්‍රෑම් 2යි 1.76 අඩංගු වෙලා තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එනවා 100ට. එනවා 100ට 88යි කියලා එනවා ගන්න. 188යි උත්තරේ. එහෙනම් ඒ උත්තරේ 2. 2 තමයි උත්තරේ. හරි. හරි ඊළඟට කියනවා D ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 12.5ක් සමග මුළුමනින් ප්‍රතික්‍රියා වීමට B ද්‍රාවණයේ පරිමාණ. හරි. එතකොට දැන් B ද්‍රාවණයේ තේරුම් ගන්න ඉන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. එහෙනම් ඔය B ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රය හොයාගෙන ඉන්න ඕන මුලින්ම. හරි. එම නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය කොච්චරද? මෙයාගේ මවුල ගන්න කීයද? ඉස්සලාවේ 0.044 නේ. ඒක බෙදන්න ඝන ඩෙසිමීටර එකෙන්. හරි. ඒ කියන්නේ කීය දෙන්නේ එතකොට? මම කැපිටල් M වලින් දැම්මා. හරි. මෙන්න B ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.044. B ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.044. දැන් අපිට කියන්නේ මෙන්න මේ ද්‍රාවණේ කොච්චර පරිමාවක් වැය වෙනවද කියලා අහනවා. D ද්‍රාවණේ ඝන සෙන්ටිමීටර් 12.5ක් සමග ප්‍රතික්‍රියා වෙන්නේ. එහෙනම් D ද්‍රාවණයේ සාන්ද්‍රය මුලින් හොයන් ඉන්න ඕනේ. A ද්‍රාවණයේ සාන්ද්‍රය B ද්‍රාවණයේ සාන්ද්‍රය අපි දන්නවනේ. හරි. තොර B ද්‍රාවණයේ සාන්ද්‍රණය මම ලියා ගන්නවා කීයද? 0.044. මෙහෙම. එහෙනම් D ද්‍රාවණයේ සාන්ද්‍රණය හොයාගෙන ඉන්න ඕනේ. හැබැයි D ද්‍රාවණය හදන්නේ කොහොමද? D ද්‍රාවණය හදන්නේ C ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 10ක් අරගෙනලු. කියන්නේ C ද්‍රාවණයේ ඉන්නේ HCl. ඒ HCl ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් අරගෙන ඒක ඝන ඩෙසිමීටර් 1කට තනුක් කරලා හදන ද්‍රාවණය තමයි D කියන්නේ. එහෙනම් ඊට කලින් අපි C ද්‍රාවණයේ කවුද කියලා හොයාගෙන ඉන්න ඕනේ.
සී ද්‍රාවණයත් අපිට දීලා තියෙන්නේ ඒ ද්‍රාවණයේ ඝනත්වය. හැබැයි HCl සංශුද්ධව ඒකේ නෑ. HCl 36.5 තමයි ඉන්නේ. එහෙනම් මුලින්ම අපිට සිද්ධ වෙනවා සී ද්‍රාවණයේ සාන්ද්‍රය හොයාගෙන ඉන්න. හරි. එහෙනම් සී ද්‍රාවණයේ සාන්ද්‍රය බලමු. ඒත් මේක හොයන්නේ මෙහෙමයි. අපිට ඝනත්වය දීලා තියෙනවනේ. කීයද? 1.2යි. ඒ කියන්නේ මෙයාගේ ඝන සෙන්ටිමීටර් එකක තියෙනවා 1.2 ග්‍රෑම්. හැබැයි ඇත්තටම මේකේ 100ට 36.5 තමයි HCl ඉන්නේ. හරි. එතකොට දැන් ඝන සෙන්ටිමීටර එක තියෙන HCl ස්කන්ධෙ නෙමෙයි. මවුල ගන්න හොයන්න ඕක බෙදනවා ඒක මවුල ස්කන්ධෙ 36.5න්. එතකොට ලස්සනට 36.5 කැපිලා යනවා. එතකොට ඝන සෙන්ටිමීටර එකක් ඇතුලේ තියෙන මවුල ගාන ඉන්නේ 12 වැඩි කිරීම 10 ඍණ 3ක් කියනවා මවුල. පැහැදිලිද? ඊට ඝන ඩෙසිමීටර එකකට නේ බලන්නේ. එහෙනම් මේක 1000න් වැඩි කරන්න ඕනේ. එතකොට 12යි කියලා එන්නේ. හරි. ඝන ඩෙසිමීටර එකකට නේ බලන්න ඕනේ. එතකොට ඝන සෙන්ටිමීටර 1000ක් නේ ඝන ඩෙසිමීටරයක් කියන්නේ. ඒ කියන්නේ මේක 1000න් වැඩි කරන්න ඕනේ. එතකොට මවුල 12ක් කියලා එන්නේ. නිසා සී ද්‍රාවණයේ සාන්ද්‍රණය සී ද්‍රාවණයේ ඉන්නේ HCl නේ. HCl ගේ සාන්ද්‍රණය කීයද? ලොකු සාන්ද්‍රණයක් හැබැයි තියෙන්නේ. බලමු මේක හරි ඇතිනේ. ඝන ඩෙසිමීටරයට මවුල 12ක් සාන්ද්‍රණය සී ද්‍රාවණය. හරි. දැන් මෙයාගෙන් ඝන සෙන්ටිමීටර 10ක් අරගෙන තමයි ආපහු ඒක ඝන ඩෙසිමීටර එකට තනු කරලා තමයි D ද්‍රාවණය හදන්නේ. හරිද? එහෙනම් D ද්‍රාවණයේ සාන්ද්‍රණය අපි හොයමු. तो අපි දන්නවා C ද්‍රාවණය යාගේ HCl නේ යාගේ සාන්ද්‍රණය මෙච්චරක් කියලා ආවා එහෙනම් යාගෙන් ඝන සෙන්ටිමීටර 10ක් නිකන්නේ එහෙනම් මෙච්චර කැටි මවුල ප්‍රමාණය 18 12ක් නම් 10යි 0.1 ඉන්නවා මවුල එහෙනම් ඕක නැවතත් මොකද්ද කරන්නේ? ඝන ඩෙසිමීටර 1000ට තනුක් කරනවා. පැහැදිලිද? තේරුණාද කාරණේ? ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 10ක තියෙන මෙන්න මේ මවුල ප්‍රමාණය. හරි? නැවතත් අපි 1000ට තනුක් කරනවා. ඒ කියන්නේ තව ඝන සෙන්ටිමීටර 990ක් ජලය එකතු කරන්න. පැහැදිලිද? එම නිසා D ද්‍රාවණයේ සාන්ද්‍රණය ලැබෙනවා. හරි? මේ මවුල ගානම ඝන ඩෙසිමීටර කීයකටද? දැන් ඔක 10කනේ තියෙන්නේ. තව 990ක් එකතු කරා. ඒ කියන්නේ ඔක්කොම 1000යි. හරි? ඒ කියන්නේ ඔක ඝන ඩෙසිමීටර එකෙන් තමයි බෙදන්න ඕනේ. පැහැදිලිද?